समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्गमोक्खदं धम्मसवन कालो अयं बदन्ता धम्मसवन कालो अयं बदन्ता धम्मसवन कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स अपमाद रतो भिक्खु पमादे भयदस्सिवा अबभ्भो परिहानाय निब्बानस्सेव सन्तिकेति සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් ලෝකයට ධර්මයේ දේශනා කරලා තියෙන වෙලාවක ඒ ධර්මයේ ශ්‍රවණය කරන්නට සූදානමින් අද දවසේ මේ පින්තුන් සූදානම් වන්නේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දිනෙකට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දානමය කුසලයක ධර්ම ශ්‍රවණමය කුසලයක යෙදෙන්නට මේ උතුම් ධර්ම දේශනාව සඳහා අද දවසේ දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා බද්දේගම ප්‍රීති නිවසේ පදිංචි කුසුමලතා විතානාච්චි මෑණියන් සහ දුවා දරුවන් ලේලීවරු බෑනාවරු විසින් අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා බද්දේගම ප්‍රීති නිවසේ පදිංචිව සිටි දිවයිනටම සාම විනිසුරු ඉඩම් හිමි වැවිලිකරු කේ වීරසිංහ පියාණන් අවුරුදු 98ක් ආයු වළඳා පරලෝ සැපත් වී 2021 නොවැම්බර් මාස 10 වෙනි දිනට මේ උතුම් ධර්ම දේශනාව සිද්ධ කරන බව දක්වලා තියෙනවා එතුමන්ට පින් අනුමෝදන් කිරීම පිණිස ධර්ම දේශනාවෙන් අනතුරුව නම්ගම් සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙන් කාලය ධර්ම දේශනාව සඳහා යොමු කර ගන්නවා. පින්වත්නි අද දවසේ මේ දේශනාවට මාතෘකා කළේ අප්‍රමාදීය පිළිබඳව වූ ගාථා රත්නයක්. මේ ගාථා රත්නයේ තියෙනවා අප්‍රමාද රතෝ බික්ඛු අප්‍රමාදී ඇලිච්ච බික්ඛු ප්‍රමාදී බය දස්සිවා ප්‍රමාදයේ බය දැකලා යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් අබබ්බෝ පරිහානාය. එයා පිරීමට නුසුදුසු කෙනෙක් කියලා දක්වලා තියෙනවා. ඒකාන්තයෙන් යාට මොකද වෙන්නේ? නිබ්බානස්සේව සන්තිකේ. එයා අනිවාර්යයෙන්ම නිබ්බානස්සේව සන්තිකේ කියන්නේ. එයා නිවන දක්වා ගමන් කරන කෙනෙක් කියලා දක්වනවා. පින්වත්නි මේ මනුස්ස ජීවිතය හරියට ස්විප් එකක් ඇදිලා වගේ ජීවිතයක්. මේ ජීවිතේ ගොඩාක් දේවල් කරන්න දඟලන්න එපා. මේ ජීවිතේ පොඩි ඉලක්කයක් තියෙනවා. ඒ ඉලක්කය සාධනය කරගන්න දැන් නිවන් දකින්න, සෝවාන් වෙන්න, සකදාගාමි වෙන්න මේවට කලබල වෙලා දුවල වැඩක් නැහැ. සෝවාන් වෙන්න කලබලයට දුවන්න එපා. මේ ටික කරලා බලන්න. අනිත් එක ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න සෝවාන් බව කියලා කියන්නේ ඵලයක්. සකදාගාමි බව කියලා කියන්නේ ඵලයක්. ඔබ කරන යම් විපාක වලට ඵලයක් විදිහට සකස් වීමකින් ලැබෙන ඵලයක් තමයි සෝතාපන්න බව කියලා කියන්නේ. එතකොට කිසිදු ආකාරයක කොයිම වෙලේකවත් ඒක නිකන් ක්‍රියා කරලා ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඔබ අදාළ හේතු ටික සකස් කරොත් ඒ ඵලය ලැබෙනවා. එහෙම තමයි ඒ සෝවාන් ඵලය කියන එක දැක්වීම සිද්ධ වෙලා තියෙන්නේ ශාසනය ඇතුලේ. ඒකනේ දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ භාවනා කරලා රහත් වෙන්නේ භාවනාවත් පැත්තකට දාලා දැන් මම ටිකක් විවේක ගන්න ඕනි කියලා කල්පනා කරලා විවේක ගන්න හිතාගෙන ඇඳට නගිනකොට තමයි රහත් භාවයට පත් වෙන්නේ.
එතකොට මේ ඵලය නෙලා ගැනීමට නම් අන්න ඒකයි කියලා කියන්නේ භූමිජ සූත්‍රයේ එළ දෙනගේ අඟෙන් ඇදලා කිරියත්වා කියලා කිව්වට කවදාවත් කිරියෙන්නේ නැහැ. කවදාවත් කිරියෙන්නේ නැහැ. හැබැයි තනබුරුලෙන් කවුරු හරි කෙනෙක් ඇද්දොත් කිරි එපා කියලා හරි අනිවාර්යෙන් එයාට කිරි ලැබෙනවා කියලා දක්වලා තියෙනවා. කාටවත් වැලි මිරිකලා තෙල් ගන්න බෑ. තෙල් ගන්න නම් පොල් මිරිකන්න ඕනේ. ඒ කියන්නේ අදාළ දේවල් සිද්ධ කරන්න ඕනේ. වැලි මිරිකලා පොල් තෙල් ගන්න බෑ වගේ කිසිම කෙනෙක්ට નિયમિત ප්‍රතිපදාව පුරන්නේ නැතුව මේ කියන කිසිදු මාර්ගඵලයකට අවතීර්ණ වෙන්න බෑ. ඒ නිසා ඔබ විසින් දුවගෙන ගිහලා සෝවාන් වෙන්නවත්. දුවන් ගිහලා සකදාගාමි වෙන්නවත්. දුවගෙන ගිහලා අනාගාමි වෙන්නවත්. දුවන් ගිහලා රහත් වෙන්නවත් දඟලන්න එපා. ඒ තරම් මෝඩකමක් නම් සාසනේ නැහැ. තවත් මම අද හම්බුණා එක්තරා මිනිස්සෙක්ව සාමාන්‍ය සමාජීය යම් නිලයක් දරන කෙනෙක්. මම ඔහුත් එක්ක කතා කරන වෙලාවේ මගේ කටින් හොඳ වචනයක් පිට වුණා. මේ දැන් ඉන්න මිනිස්සු වර්තමානයේ ඉන්න ගොඩක් මිනිස්සු බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය තේරුම් ගන්න තරම් පරිචිත නුවණක් ඇති අය නෙමෙයි. ඒක තමයි ඇත්ත. ඒ අපි ඇත්ත තේරුම් ගමු. පරිචිත කියන්නේ මුහු කුරා ගිය. පරිපාචිත කියන්නේ මේක මෝරවපු මොලයක්, මේරු මොලයක් නෑ. ඔයගොල්ලෝ සරලව හිතන්නකෝ 2GB chip එකකට 10TB details දාන්න බෑනේ. ඒතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොච්චරක්ද නේ? ඒක කියන්න බෑ. එතකොට මේ පොඩි chips තියාගෙන ඔළුවට මේව වටන්න බෑ. එනිසා ඔබ තේරුම් ගන්න ඔබ තුල මේ මුහුකුරාගිය ප්‍රතිපදාවක් නැති නිසා, මුහුකුරාගිය ඥානයක් නැති නිසා තමයි කොයිසා බණ කිව්වත් එකක් ඔබ ඒ පොයින්ට් එක ඔබට අහුවෙන්නේ නැත්තේ. අනිත් එක ඔබට ඒ ධර්ම කාරණාව අල්වා ගැනීමට නොහැකිව යන්නේ. ඉතින් බලන්න ඕගොල්ලෝ මහා ලොකුට ධර්ම විනය කතා කරනවා. ඕගොල්ලෝ නිකමට කල්පනා කරලා බලන්න. ඕගොල්ලෝ චෛතසික සම්ප්‍රයෝගය දන්නවද කියලා. ඒ කියන්නේ දැන් නිකමට මම මේ කියන්නේ ඕගලන්ට මේවා ගැන ආසාවක් තියෙනවනේ. සිහින දකින්නවනේ මිනිස්සු. ඒ සිහින දැකීමේදී කවරාකාරී චිත්ත වීතීන් පහළ වෙනවද? සිහින දකින්නේ නින්දේද? සිහින දකින්නේ නින්දෙන් නැකිටලාද? මේවා පිංගුතුනි හොඳට තේරුම් ගන්න ඕනේ. සිහින දකින්නේ නින්දේද නෙමෙයි. සිහින දකින්නේ එළියට ආපු වෙන චිත්ත වීතීන්ගෙන්. ඒ සිහින දකින්න ක්‍රම කීයක් තියෙනවා? ධාතු කිපීමෙන් සිහින දකින්න පුළුවන්. ඒ තමයි එකක්. දෙවියන්ගේ පෙළඹවීමෙන් සිහින දකින්න පුළුවන්. ඒ තමයි තව එකක්. හරි. పూర్වයේ දැකපු ස්ථාන අනුස්මරණය කිරීම වශයෙන් සිහින දකින්න පුළුවන්. තව එකක්. තමන් කරපු කර්මයක විපාක එළඹෙන්නට යද්දී දැන් එහෙම වෙන්නේ හෙට සුවිප්පයක් ඇදෙනවා නම් ඔගොල්ලෝ හීනකින් එකපාර ලොතරැයි මණ්ඩලයක් වගේ එකක් දකින්න පුළුවන්. ලොතරැයි කූඩුවක් වගේ. ඒ පෙර කර්ම විපාක පේන්න පටන් ගද්දිත් සිහින දකින්න පුළුවන්. ඔයින් ඔය දෙවියන් පෙන්වන සිහින බොරු වෙන්නත් පුළුවන්. අන්න එහෙම තියෙනවා හරිද? ඇත්ත සිහිනක් තියෙනවා, බොරු සිහිනක් තියෙනවා. සිහින පේන්නේ කාටද, පේන්නේ නැත්තේ කාටද? මම මේ නිකමට කියන්නේ. මේවා ගැන ස්වප්න චිත්ත වීතීන් ගැන සොයා බැලීමට ඔබට ආසාවක් නැද්ද? ඊළඟට ඕගොල්ලෝ කැමති නැද ආකාසානංචායතනෙ, ආකින් චඤ්ඤායතනෙ, විඤ්ඤාණංච ඕව කියන්න බෑ සමහරට. නේව සංඥා නා සංඥායතනෙ. සමහරට ඕව කියන්නත් බෑ. විඤ්ඤාණ කියනවා. දන්නවද පංචම ධානයේ වෙනකන් අභිධර්මයේ අනුරූපීව වඩලා එතනින් එහාට ආකාසානංචායතනෙ උපදවන්නේ කොහොමද කියලා? දන්නවද එතනින් එහාට විඤ්ඤාණංචායතනෙ උපදවන්නේ කොහොමද කියලා? දන්නවද එතනින් එහාට ආකින්චඤ්ඤායතනෙ උපදවන්නේ කොහොමද කියලා? දන්නවද එතනින් එහාට නේව සංඥා නා සංඥායතනෙ උපදවන්නේ කොහොමද කියලා? හා එක පැත්තකට දාන්නකෝ, එක පැත්තකට දාන්නකෝ. දන්නවද සවක්කාතයි කියලා කියන්නේ මොකක්ද කියලා? දන්නවද ඕපනයිකයි කියන්නේ මොකක්ද කියලා? දන්නවද සම්දිට්ඨිකයි කියන්නේ මොකක්ද කියලා? දන්නවද ඒහිපස්සිකයි කියන්නේ මොකක්ද? අකාලිකයි කියන්නේ මොකක්ද? අකාලික ගුණය ගැන ඔබ හිතින් වචන 15ක් කියලා බලන්න. ඔබ හිතින් ඔබ දන්න අකාලික ගුණය ගැන, අකාලිකයි කොහොම ආපු අකාලිකයි. වචන 15ක් ඔබ හිතන්න අකාලික ගුණය ගැන පුළුවන් කෙනෙක් ඉන්නවනම්
ඕපනයික ගුණය හිතට ඉතින් තට්ටු කරාම දැන් හිත දෙනවා ඇති උත්තරේ. ඕපනයික ගුණය ගැන වචන 15ක් පුළුවන් නම් හිතන්න. ඔබ දන්නේ නැහැ පින්වතුනි. ඔබ දන්නේ නැහැ. හේතුව ඔබ පිරිය යුතු ප්‍රතිපදාව පුරන්නේ නැතුව හඳ දිහා බලාගෙන ඉන්නවා. සෝවාන් වෙයි. ඔහොමනම් සෝවාන් නෙමෙයි. වහන් යුගලයක වහන පණුවෙක් වෙයි. වහන් කියන්නේ සෙරප්පු. ඔය පණුවේම ඉන්නව හිටපු. පින්වතුනි නිසි ප්‍රතිපදාව Tamanගේ ජීවිතයට ගලපන්න මාර්ගඵල එපා කිව්වත් ඔබට කරදරයක් වෙන්නේ නැහැ. මම මේ කියන එක හොඳට තේරුම් ගන්න. ඔබ දැඟලිය යුත්තේ ධර්මාබෝධය කරන්න නෙමෙයි. ඔබ දැඟලිය යුත්තේ ප්‍රතිපදාව පූර්ණණය කරන්නයි. මේ නිසි ඔබේ හිත තුළට එබෙන්න යථා සන්තතිකංගය සමාදන් වෙනවා නම් ඒක මම දූතාංගධාරියෙක් කියන මාන්නයට නම් සමාදන් වෙන්නේ ප්‍රතිපදාවෙන් තොරයි ඔබ. ඒ තොර වූ ප්‍රතිපදාවෙන් යථා සන්තතිකංගය නෙමෙයි පින්වතුනි. කුටි නැතුව අබ්බෝකාසිකංගය සමාදන් වෙලා හිටියන් නිවන් ලැබෙන්නේ. හැබැයි ප්‍රතිපදාවෙන් යුක්තයි නම් ඉමං කුටි සේනාසනං බික්කු සංගස්ස නීයාතේම කියලා පවරපු කුටි සේනාසනයක හිටියත් ප්‍රතිපදාවෙන් යුක්ත භික්ෂුවට නිවන් ලැබෙනවා. හරි? සිවුර පාංශ කූලිකද මහලා දුන්නද කියන එකෙන් නෙමෙයි නිවන තීරණය. ඔබ ඒක පළඳන ආද්‍යාශයෙන් නිවන තීරණය වෙන්නේ. ඔබ චීවරය පළඳන්නේ කුමක් පිණිසද කියන එක ඔබේ හිත තුල තියෙනවා නම් එතනින් නිවන තීරණය. මිනිස්සු පින්ගත්නි ඇත්තටම මම මේ කියන්නේ මට නම් මේ මිනිසුන්ගේ ප්‍රතිපදාව පිළිබඳව පුදුම කලකිරීමක් ඇති වෙලා තියෙනවා. ඒක මේ ඝට්ටනයක් නෙමෙයි. ඒගොල්ලෝ ඔක්කොම එකතු වෙලා මොකද්ද සෝබනයක් නම් කරනවත් පේනවා, උත්සාහයකුත් ගන්නවා පේනවා. හැබැයි ඉතින් මං ඔවුන්ට මේක ටච් වෙන්නේ නැහැ. ඇයි? විවේකීව අවබෝධ කළ යුතු ධර්මය රේස් එකේ අවබෝධ කරන්නට බෑ. මනසින් පස්සට යන අඟුලිමාලල රහත් වෙච්ච ශාසනයක් මේක. සුනීතල සෝපාකල අවුරුදු 7ේදී රහත් වෙච්ච ශාසනයක්. 7ේදී පින්වතුනි 2 වසරේදී. අවුරුදු 7යි කියන්නේ 2 වසරනේ. වයසින් ගත්තා. හිතන්න 2 වසර දරුවෙක් ඔය ගෙවල් පැත්තින් අරගෙන බලන්න මොනවද තේරෙන්නේ කියලා. මහා ලොකු සෝවාන් දන්නෙත් නේ. සකද වචන කියා ගන්නත් බෑනේ. ස්වාමීන් වහන්සේ කියලා කියා ගන්නත් බැරි වෙයි සමහරක් විට. හරි? හැබැයි ඕගොල්ලෝ අවසරයි සීලවප්පේ. ඉතින් මට සීලවන්තං ගුණවන්තං පුණ්‍යක්කේත වඳින එක නම් හොඳයි. ප්‍රතිපදාවෙන් යුක්ත වෙන්න. එතන ධර්මාබෝධය තියෙනවා. ත්‍රේ ප්‍රතිපදාව හරියට පූර්ණණය කරගන්නේ කොහොමද කියන එක දැන් ඔබ තුල ප්‍රත්‍යවේක්ෂාවක් කරන්න විමර්ශනයක් කරන්න Taman තුලට හැරිලා මගේ මනුස්ස ජීවිත ඔබ ලියන්න මේ ටික ලියන්න පුළුවන් නම් මගේ මනුස්ස ජීවිතයේ පරම ඉලක්කය අවසාන ඉලක්කය කුමක්ද? මා මැරෙන්න කලින් කුමක් සාධනය කරගත යුතුද? ලියන්න. ඒ සාධනය කිරීම සඳහා අපි හිතමුකෝ අපි නිවන කියන එක ගමු. රහත් බව කියන එක. ඒ සාධනය කිරීම සඳහා මා විසින් කුමක් කළ යුතුද? හරියට ලියාගන්න. කුමක් සාධනය කරගත යුතුද? ඒ පරමාර්ථ සාධනයේ පිණිස මා විසින් කුමන ප්‍රතිපදාවක් අනුගමනය කළ යුතුද? කුමන දේශනාවන් ශ්‍රවණය කළ යුතුද? මා කෙලෙස මාගේ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම හසුරුවාගත යුතුද? අන්න කල්පනා කරන්න. මම භාවනා කරන්න ඕනේ. මම මරණ සතිය වඩන්න ඕනේ. අනිත්‍ය වඩන්න ඕනේ. ස්කන්ධ පිළිබඳවද. ඊට පස්සේ ඔබ ලියන්න. මා දැන් ඒ ප්‍රතිපදාවේ කුමන දේවල් සම්පූර්ණ කර ඇද්ද? මට කුමන දේවල් සම්පූර්ණ කරන්නට ඇද්ද කියලා. අන්න ඔබට තේරිය ඔබේ තරම මොකද්ද කියලා. ඇත්තටම පින්වත්නි මේ කය මැටි බඳුනක් වගේ. මේ කය මේක අපි දැනගන්න ඕනේ. මේ හිත නුවරක් වගේ ශක්තිමත් කරලා අවබෝධ කළ යුතු ධර්මයක් අපිට ඉතුරු වෙලා තියෙද්දී අපි මේ අසාර වූ කය පිළිබඳව කල්පනා කර ඒ දැන් අසුබය වඩන්න කියලා තියෙන එතනට. ඇත්ත කතාව. අසුබය වැඩිම තුල
මිනිස්සු තමන් තුළ ඇති කරගෙන ඉන්න මමත්වයේ කැඩෙනවා. එහෙමයි වෙන්නේ. ලෝකයා වෙනුවෙන් ඇති කරගෙන තියෙන මගේකම මමත්වයේ කැඩෙනවා. ඒක ඉතින් නවත්තන්න කාටවත් බෑ පින්වතුනි. දැන් සෝවාන් වුණා කියලා ගන්න. සෝවාන් වෙච්ච උතුමන් වහන්සේට තමන්ගේ කය පිළිබඳව අවබෝධයක් තියෙන ඔය අසුබ අරම. හැබැයි උන්වහන්සේට ද්වේෂය ඇති වෙන්නත් පුළුවන්. රාගය ඇති වෙන්නත් පුළුවන්. ඒවා මනුස්ස ජීවිතයේ ස්වභාවයන්. ඒවා නිරුද්ධ වෙන තැනදී නිරුද්ධ වෙනවා. නමුත් තමන් තුල ඇති කරගත යුතු අවබෝධය තමන්ට තියෙනවා නම් අර දැන් ඔයගොල්ලන්ට හොඳ කතාවක් තියෙනවනේ අර ජතාහි පුප්පිතං දිස්වා සිංගාලේකින් සුඛං වනේ එහෙම කියනවා. කියන්නේ මේ කැලේ ඉන්න හිවල්ලු එරබුදු ගස්වල පිපෙන රතු මල් දැකලා හිතනවලු මස් කියලා. මේ ලෝකෙත් එහෙමයි. ලෝකයා හිතන් ඉන්නවා මේ මගේ වටපිට තියෙන ඒවා ස්ථිරයි, නිට්ටයයි. මේවා අපිට තියන් ඉන්න පුළුවන්, මේවා පවත්ත ගන්න පුළුවන්. පින්වතුනි, ඔබ ජීවිතේ ජීවත් වුණත් දැන් ගොඩක් අය අහලා තිනවා ස්වාමීනි ගිහි ජීවිතේ මම රැකියාවක් කරනවා, මම නේවි එකේ ඉන්නේ, මම එයා ෆෝස් එකේ ඉන්නේ, මම ආමි එකේ ඉන්නේ. සයන්ස් කොහොමද මේක අවබෝධ කරගන්න? බැඳලා ඉන්නේ දරුවෝ ඉන්න එක ප්‍රශ්නයක් නෑ පිටුතුනි. හුදු ඔබ තේරුම් ගන්න ගහේ තියෙන්නේ මල් මිසක් මස් නෙමෙයි කියලා. මෝඩයා මොකද කරන්නේ? මන්ස රුක්කෝ මයහ ලද්දෝ අම්බෝ මට මස් ගහක් ලැබුණා කියලා හොයාගෙන දුවගෙන ගිහිල්ලා ඩන්සිත්වා අතිලෝලුපී තාම තණ්හාවෙන් මේ ලෝක අර හිවලා මේ හිවලේ කතාව කියන්නේ හිවලා එරබුදු මල් ගහ යටට ගිහලා එරබුදු මල් රතු පාටින් පොකුරු ලස්සනට පෙපෙනවා. ගිහලා හිතනවලු මන්ස රුක්කෝ මයා ලද්දෝ අම්බේ මට මස් ගහක් ලැබුණා. ඩන්සිත්වා අතිලෝලුපී තාම තණ්හාවෙන් බිම වැටිච්ච ඒවා අරගෙන කටේ තියලා බලනවලු. බලනකොට හිතෙනවලු දැන් මස් නෙමෙයි මල්නේ හැපෙන්නේ. නයිදං මන්සං අදුම් මන්සං මේක නම් මේ මලක් හැබැයි අර ගහේ තියෙන්නේ නම් මල්. අන්න ඒ ගහ ගාවට දුවනවලු. පැහැදිලිද? මේ හිවලගේ මෝඩකම. ඒ කරලා කට අරගෙන බලන් ඉන්නවලු ගහේ නම් තියෙන්නේ මස් කොයි වෙලේ හරි වැටෙයි කියලා ආයි මලක් වැටෙනවලු. වැටුනහම මේක ආයි කලවා. ඒ වැටුනේ මලක්. නයිදං මන්සං මේ මස් නෙමෙයි අදුම් මන්සං හැබැයි අර ගහේ තියෙන්නේ මස්. පිංගුතුනි මිනිස්සුත් එහෙමයි මේ ලෝකයේ දිහා කල්පනා කරනකොට මිනිස්සු මේ ලෝකයේ දිහා බලනකොට හැම තිස්සෙම අපේක්ෂාවක් දල්වගෙන බලනවා. මට හොඳ කතාවක් අද කිව්වා. මේ දේශනාව කරන්න කලින් මම ඒ කමෙන්ට් එක දැක්කා. දරුවෙක් ලියලා තියෙනවා මේ හාමුදුරුවෝ තරම් මේ වචනෙම කියන්නේ මූසල කතා කියන කවුරුත් නැහැ කියලා. මම ඒවා මොකද්ද කියන මූසල කතා? මම ඒවා මේ කය අසුබයි කියලා කියනවා. මොකක් හරි එකයි. අපි වයසට යනවා ලෙඩ වෙනවා කියලා කියනවා. හරි දෙකයි. අපි මැරෙනවා කියලා කියනවා. දැන් හරිනේ. මං ඊට පස්සේ ඇහුවා ඔබ මේ මූසල කියන්නේ නරක වචනයක් නෙමෙයි හරිද? ගුත්තිල මූසල කියලා අපිට තියෙන එක එක කතා. මේ කාලකන්ණි ඒව නරක වචන නෙමෙයි. වෛශ්‍ය මූසල ඔය මේ හොඳ සිංහල වචන මිනිසුන්ගේ හිත කැතයි. මේ වචන තේරුම් ගන්න. ඒ කොහොම නමුත් මං ඊට පස්සේ මේ දරුවෙන් ගැහුවා ඔබ උදේට වැසිකිළියට ගියාට පස්සේ මුතු මැණික් බැහැර වෙනවද? බැහැර වෙන්නේ අසුචිද? අසුචි බැහැර වෙනවා නම් අර හාමුදුරුවෝ කියලා තියෙන්නේ මූසල කතාවක් නෙමෙයි සත්‍ය කතාවක්. ඒ මූසල කතාවක් නම් ඒ මූසල ද්‍රව්‍ය බැහැර කරන ඔබත් මූසලයකි. හරිනේ. හරිද? හරිද? මිනිස්සු වයසට යනවා කියන එක. ඒක මූසල කතාවක් නෙමෙයි. පිටුට මේක වචනේ කැත නෑ හරිද? ඒක මේ අප්‍රිය නැතුව මේ කියන්නේ. මේ දේශනාවේ මාතෘකාවත් ඕම්මම දාගන්න. ඔබ මූසලෙක්ද? ඇත්ත කතාව පින්වතුනි ඒක මූසල කතාවක් නම් අපි ඔක්කොම මූසලයි. ඕකනේ ඇත්ත. ඇයි? මම වයසට යන්නේ නැද්ද? යනවා. මගේ දත් ටික වැටෙන්නේ නැද්ද? අනේ වැටෙනවා. මේ වැටෙනවා. දැනුත් වැටිලා තියෙනවා. ලෙඩ වෙන්නේ නැද්ද? වෙනවා. කොණ්ඩි දෙන්නේ නැද්ද? වෙනවා. මැරෙන්නේ නැද්ද? මැරෙනවා. එතකොට ඒක ලෝකේට මූසල කතාවක් නම් අපි ඔක්කොම මේ මූසලකමට ගොදුරු වෙච්ච මූසලියෝ.
ඒ ඇත්ත පිළිගන්නේ. ඒක තමයි අප්‍රමාදය කියලා කියන්නේ. අප්පමාද රතෝ බික්කු. මෙන්න මේ කතාව තේරුම් ගන්න භික්ෂුව ප්‍රමාදනේ. එයා අප්‍රමාදයි. අප්‍රමාදයි. එයා බයයි ලෝකය පිළිබඳව නිත්‍ය සංඥාවෙන් ගන්න ප්‍රමාදයට බයයි. බලන්න මේ වගේ මේ පින්වත්නි මම ඔබට කතාවක් කියන්න. මා මේ සූත්‍ර පිටකයේ විනය පිටකයේ අභිධර්ම පිටකයේ කියවද්දි මේ තුනෙන්ම මට හැම තිස්සෙම හැඟීම් තුනක් උපදිනවා. එකක් බුදුරජාණන් වහන්සේ ගැන අප්‍රමාණ ශ්‍රද්ධාවක්. එකක් ධර්මයේ පිළිබඳව පුදුමාකාර පැහැදීමක්. අනිත් එක සංඝ රත්නය පිළිබඳව පුදුමාකාර ගෞරවයක්. ශ්‍රද්ධාවක් ඔක්කොම එකයිනේ අවබෝධය. ඇයි? මේ හැම සූත්‍රයකම හැම කාරණාවකම පිංගතුනි මේ යථාර්ථය අපිට කියලා දීලා තියෙන හැටි බලන්න. ඒතර මේකට කරදර කලබල වෙන්න එපා. හරි. ප්‍රමාදේ බය දැකලා මෙන්න මේ ප්‍රතිපදාව පූර්ණය කරන කෙනා. පින්ගතුනි ඕකනේ ඇත්ත. අපිට මේ ලෝකයේ පවතින දේවල් ස්ථීර වශයෙන් ග්‍රහණය කර ගැනීමට හැකියාවක් නැහැ. ඒ නිසා මේ ලෝකයේ දැක මේ ලෝකයේ මැරෙන මිනිස්සු දැක එයා මැරුණට අපි මැරෙන එකක් නෑ. යාට කොවිඩ් හැදුනට අපිට හැදෙන එකක් නෑ. කොවිඩ් රෝගීන් 200 300 මැරුණට මම කොවිඩ් හැදිලා මැරෙන මට කොවිඩ් හැදිලා මැරෙන්න වෙන්නේ නැති වෙයි කියලා හේතපු මැති ඇමතිවරු ජරගොල්ලෝ මේගොල්ලෝ සිටුවරු මිනිස්සු කොච්චර කොවිඩ් හැදිලා මැරලා ෂිපර් එකක් අස්සේ අවසානෙට සෝනට ගියාද? ඒගොල්ලන්ට වෙයි මට වෙන එකක් නෑ කියලා හිතන්න එපා. ඒක හරියට අර එරබුදු ගහ දිහා බලාගෙන ඉන්න නයිදන් මන්සන් අදුන් මන්සන් කිය මල් වලට කෙලහලන හිවල්ලු වගේ. මේ ලෝකෙට කෙලහලන්න එපා. මේ ලෝකය පිංගුතුනි අස්තීරයි. ඒකයි මේකේ තියෙන ලොකුම ප්‍රශ්නේ. අර අනිත් ඒවා නම් ඕන දෙයක්. ස්ථීර නෑ මං ප්‍රධාන කිසිම කෙනෙක්ට පින්වත්නි මේ ලෝකෙ පොඩි කාලේ සතුටින් ඉන්න දාලා යන්න වෙන බව දැනගෙන දාලා යන්න වෙනවාමයි සබ්බං පහය ගමනිය වෙනවමයි. හරිනේ. ඔය බුදු වදන් බොරු නෙමෙයි පින්වතුනි. ඕවට අභියෝග කරන්න කාටද දැන් සබ්බං පහය ගමනිය. ඔය වචන මම දැක්කම ස්වාමීන් වහන්සේලාත් සමහරක් වෙලාවට ඔය වචන තුන මිනිස්සු අතරට ගියානි. මින් දේශනා නිසා ගියා. ස්වාමීන් වහන්සේලාත් මට කියන්නේ මේ සබ්බම් පහය ගමනියන් හාමුදුරුවෝ බොරුවට මේ සබ්බම් පහ බොරු නෙමෙයි අපේ හාමුදුරුවනේ සබ්බම් පහය ගමනියන්. අපිට මේව දාලා යන්න වෙනවා. මේ වචනෙට හැප්පිලා ඒ වචනේ සමාජගත වුණා. ඒ වචනේ මං කියපු එකක් නෙමෙයි. ඒ වචනේ රට්ටපාල මහරහතුතුමන් වහන්සේ කියපු එක. එහෙනම් ඒ බොරුව සමාජගත කරේ ධම්මවිජය හාමුදුරුවෝ නෙමෙයි රට්ටපාල මහරහතන් වහන්සේ. ඒ බොරුව සංගායනා කරේ ආනන්ද මහරහතන් වහන්සේලා. ඒ බොරුව අහගෙන පෙළවලට ලිව්වේ අපේ අතීත උතුමන් වහන්සේලා. ඒක බොරුවක් නම්. ඒ නිසා මේ කුහකකමින් මේක මෙහෙමයි අරක මෙහෙමයි කියලා ඉන්නපා අපිට මේ දේවල් දාලා යන්න මේ සංඝාවාස කුටි මේවා ලොකු නෑ කාටත් අපිට. මේ ගෙවල් දොරවල් යාන වාහන මේ වගේ මත්තේ වැහෙන්න එපා වැටෙන්න එපා. ඔන්න පොඩි කාලේ කාලා බීලා නැතුව ඇඳලා පැලඳලා නැතුව මේකට ආවනම් මේ වැඩක් නෑ නේ මේ පඳු ගාපු රෙද්දක් ඇඳලා මොන සතුටක් ලබ. ඔන්න චූට්ටක් කාලේ සතුටු වෙන්නකො කමකොත් නෑ කන්නකො බොන්නකො ඉන්නකො පෙරලි සංඝාවාස කුටි වල ගෙවල් දොරවල් වල ටික කාලයක් අවුරුද්දක් දෙක මැරෙන කම්මව පෙරලි ඉන්න දහදන්. එතකොට කෝ ප්‍රමාදයිනේ ඔබ සංසාරේ. අවුරුද්දක් දෙක ප්‍රමාද වෙන්නකො මැරුන්නේ නැති වුණොත් මග මුකුත් ප්‍රශ්නයක් නෑනේ. මේ සබ්බං පහය ගමනියන් කියන එක බෝඩ් ගහන්න ඕනේ නෑ මගේ පිංග. මම මේක කිව්වේ බෝඩ් ගහන්න කියලා නෙමෙයි. සබ්බං පහය ගමනියන් කියලා ටැටූ ගහන්න ඕනේ නෑ. අත කමක් නෑ ගැව්වත්. නමුත් මතක තියාගන්න ඒක අතේ ටැටූ එකක් ගහනවට වඩා දැන් ධම්මජාමඳුර ගහලා නෑනේ. එහෙනම් මන් දන්න බණපද ටික මගේ ඇඟේ ගැහුවොත් එහෙම ආයි බණ කියන්න ඕනේ නෑ. වටාත්ත ගෙනල්ලා මූණේ යාට මෙහාට කරලා පෙන්නන්න විතරයි තියෙන්නේ. ඒක ඔච්චර ලස්සන පොඩි පාට තියෙනවද නේ? සබ්බං පහය ගමනියන් කියලා ගහ ගන්න හිතේ. හරිද? එනිසා මේක හරි සොඳුරුයි පින්වතුනි. ඇත්තටම මේ දේශනාව කෙනෙක් අවබෝධ කරගත්තොත් ඔහුට ලැබෙන සොඳුරු ජීවිතයක්. ඒක කොහොමද කියන්නේ? ෆ්‍රීඩම්, නිදහස,
ඒක වල්බూరు නිදහසක් නෙමෙයි. මහා පුදුම ඇතුළාන්ත නිදහසක්. අර වල්බూరు නිදහස තමයි සමහර ඇතම් භික්ෂුන් වහන්සේලා අරගෙන රහතුන්ට සිල් නැතය අරකය මේකය මෙහෙම කියලා කියන්නේ මේක වල්බూరు නිදහසට අරගෙන. එහෙම මේ දේශනා ටිකක් හොඳ නෑ නේද? දැන් මූසලයක් කාලා කන්නේක වල්බూరు කියලා කිව්වා. ඇයි දන්නවද? අර 2GB chip තියාගෙන ඉන්නේ. ලොකු ෆයිල් අරගෙන ඇවිල්ලා කන්වර්ට් කරලා දාන්න ඕනේ. එහෙම දන්න. 10GB විතර ෆයිල් අරගෙන ඇවිල්ලා 2GB වලට දාන්න පුළුවන් දැන්. 180p පික්සල් එක 180 පික්සල් වලින් තියෙන 1080 පික්සල් වලින් තියෙන එකක්. ඒ කියන්නේ full HD 3GB වලට වගේ කන්වර්ට් කරලා මේ 2GB chip වලට දාන්න පුළුවන්. මේක මෙහෙම කිව්වහම තමයි යහන්නේ. ඒ ධම්මජු සායනාංශයේ මේ වටාත්තේ මුණුහාගෙන බණ කියලා ලංකාවේ ප්‍රසිද්ධ වෙලා නැහනේ. එහෙනම් ඉතින් ධම්මජාවඳුරුන්ගේ බණ අහන්න නැති වෙන්නේ. ඇයි ධම්මජු සංසගේ බණ අහන්නේ? ඇයි? අනේ මේ වටාත්ත වැඩක් නැහැ පින්වත්නි ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න කියලා ඔළුවට කතා කරපු නිසා. හරිද? එතකොට ඒ තමයි චිප් එකේ ප්‍රමාණයට දුන්නාට පස්සේ මිනිස්සුන්ට දැනෙන්න කතා කරන්න ඕනේ. මේ බණ ටික අහනවා නම් ડોක්ටර් කෙනෙක් එයාට එයාගේ සබ්ජෙක්ට් එකෙන් මේක දැනෙන්න තියෙන්න ඕනේ. මේ බණ ටික අහනවා නම් ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් එයාට එයාගේ සබ්ජෙක්ට් එකෙන් මේක ඇහෙන්න තියෙන්න ඕනේ. ඒතර මා ඉලක්ක කරන්නේ අතීතයේ කොලාතු වහගෙන ගිනිමෙල වටේ නටනට හිටිය මිනිස්සුන්ට නෙමෙයි. මා දැන් කතා කරන්නේ සමාජ මාධ්‍ය අසුරු කරන, රූපවාහිනිය අසුරු කරන, තාක්ෂණය දන්න අතිශයින් දියුණු සමාජයකට මේ බණ පද ටික කියන්න වෙන්නේ පිටුදි කන්වර්ට් කරලා. මම කැමති මේක පාලියෙන්ම කියලා, පාලි ගාථා ටිකක් එහෙන් මෙහෙන් දාලා සූත්‍ර පිටකේ තියාගෙන මෙතනින් මෙහෙම ලස්සන්ට ඒක දිහා බලාගෙන මට ඒක කියවන්න පුළුවන් අවුරුදු ගාණක් යනකම්. මේ එක බණක් ඇතුලේ සූත්‍ර ගණනාවක් කැටි කරන්නේ, ධම්මපද ගාථා ගණනාවක් කැටි කරන්නේ, බුදු ගුණයක් කැටි කරන්නේ, ධම් ගුණයක් කැටි කරන්නේ, සංඝ ගුණයක් කැටි කරන්නේ, අප්‍රමාදය කැටි කරන්නේ, සිත හදාගන්න කියලා කැටි කරන්නේ එක තැනක එක සූත්‍රයක් කියන්නේ නැතු. මේ දේශනාවෙදී ඔබට ජීවිතය වෙනස් කරගන්න අලු ගසලා දාලා නැගිටින්න. පාවි මරණකම් මේ මස් ගොඩවල් දිහා බල මේ භෞතික කුෂන් කෑලි පුටු කෑලි බිත්ති කෑලි දිහා බල ඉන්න එපා. my dream කියලා කාර් වල පින්තූර දාන්න එපා. මොන ලැජ්ජනිත වෙලද යකඩ ගොඩක් ද ඩ්‍රීම් එක කියන්නේ. බෝතල් පත්‍ර කඩේකට යනවා. සමහරු my dream කියලා දානවා වාහනයක් එක්ක ෆොටෝ. මොනවද පින්වතුනි මේ බාල වැඩ? දාලා යන්න වෙනවනේ. මේ බයිනව නෙවෙයි හරිද? දාලා යන්න වෙනවනේ. ඒකනේ තේරුම් ගන්න ඕනි. ඕගොල්ලෝ වාහනයක් නෙමෙයි පින්වතුනි. වාහන උඩ වාහන තියාගෙන යට වාහන ගියත් මට කමක් නැහැ. ඒව පදින්න. වාහනයක් ගන්න. පදින්න නිකම් මේ පොඩි වාහන ගන්න එපා. හොඳ වාහනයක් ගන්න. හොඳට තෙල් ටික ගහලා පදින්න. ගමන් බිමන්ට කියන්න කඩේට ගියත් වාහනයක් ඇඳලා පැලදලා යන්න. හොඳ ගයක් දොරක් හදාගන්න. ලස්සනට ඉන්න අතුපතු ගාගන්න. වෙලි කැටයක් පෑගින්න නැතුව. ලස්සන බුද්ධ මන්දිරයක් ගෙදර හදාගන්න. හොඳට සීතලේ ඉන්න ඕනනම් AC එකක් දාගන්න. හොඳට නාන්න ඕනනම් හොට් රෝට් එකක් හයි කරගන්න. සීතලයි නම් හීට් එකක් ගෙනල්ලා තියාගන්න. දොර ගාවින් ස්විච් එක දාලා ඇඳ ගාවින් නිවා ගන්න ස්විච් ඩුවෙල් කරලා හයි කරගන්න. ජීවිතේ සතුටින් ඉන්න. හැබැයි දාලා යන්න වෙනවා කියන එක මතක තියාගන්න. මේ කියන්නේ හයි කොන්ටෝකිය වගේ නාන්නේ නැතුව රැවුල කපන්න නැතුව අනේ අපි මැරෙනවානි කියලා ගඳ ගහ ඉන්න කියලා නෙමෙයි. ඕඩි කොලම් ටිකක් ගාලා එහෙම ඉන්න. පවුඩර් බබෙක් වගේ. ඒක කමක් නැහැ. ඒ බුදුරජාණන් වහන්සේලා අනේ මාස සාරිපුත්ත මහ රහතන් වහන්සේලා හිස බාලා රැවුල් බාලා එහෙමනේ ඒක පිළිවෙලක් සිවුර පොරවනකොට ලස්සනට පොරවලා සන්තින්ද්‍රිය ඉන්ද්‍රියන්ගේ සංවර භාවයකින් යුක්ත. ඒ කියන්නේ මේ ශාන්ත භාවයකින් යුක්ත. ඒකනේ මේක තේරෙනවද? මේ කරුණාවෙන් කියන්නේ. මට දැන් ධම්මජු සාහිණහන්සේ කියන කෙනාව ගන්නකෝ. රටේ මිනිස්සු බණ අහනවා. ඕකනේ ඇත්ත. මට මේ තියෙන බණ මම සමහරක් වෙලාවට මේ නාලිකාවලට කතා කරලා කියනවා ඊළඟ මාසේ බණ බාර ගන්න එපා. අඩුවෙන් බාර ගන්න. හාමුදුරනේ කීයක් ගන්නද? මම කියනවා 20ක් 25ක් 30ක් විතර ගන්න මහන්සි. මම මේ බණ අහනවා. මට දැන් ඕන්න මේ හදාපු ඔඩියන්ස් එක නලවගෙන මේ දායකයන්ට බණ කියනවා නෙමෙයි. මේ ශ්‍රාවකයන්ට බණ කියන්නේ. ශ්‍රාවකයන්ට බණ කීම වෙනයි දායකයන්ට බණ කීම වෙනයි. මට ඕනනම් දායකයන්ට බණ කියන්නත් පුළුවන්. හැබැයි මේ පින්වතුනි මිනිස්සු නලවන ප්‍රතිපදාවෙන් එළියට ඇවිල්ලා හරි
ඔයගොල්ලෝ බලන්න මගේ බණ ටික. මම සමහරක් දවසට කොණ්ඩේ වවාගෙන බණ කියනවා. සමහරක් දවසට රැවුල් වවාගෙන බණ කියනවා. මට ඕන නම් හැමදේම අර හිස බාලා ක්ලීන් එකේ ඇවිල්ලා මෙහෙම ඉඳලා මෙහෙමයි අරකයි මේකයි මෙහෙම බණ කියන්න පුළුවන්. සමහරක් බණ ඔයගොල්ලෝ බලන්න මේ ලයිට්ස් වැදිලා S2 වැහෙනකොට මම බණ කියලා අපහසුවට. සමහරක් බණ කියලා ඉවර වෙලා බිම ඉඳගෙන ධර්මාසනයට ඔළුව තියාගෙන කියලා. එතකොට මේ ටික දැන් කියන්නේ හදපු තැන රැක ගන්න බලාගෙන නෙමෙයි මගේ රත්තරන් පිංගුතුල මේ ටික අවබෝධ කරන් ඈතර වෙලා යන්න ඕනේ. අපි දෙගොල්ලෝ මටත් මේ ලෝකෙ ස්ථිර නෑනේ පිංගුතුනි. ඔයගලන්ටත් ස්ථිර නෑනේ. සල්ලි ගෙවල් දොරවල් අපි ඉන්නකම් කොහොම හරි කාගෙන බීගෙන ඉමු. අසනීපයක් වුණාම ස්පිරිතාලයකට හරි ගිහිල්ලා. හැබැයි අපිට මේ ජීවිතේ ස්ථිර වෙන්න විදිහක් නෑනේ මගේ පිංගුතුනි. නිසා මට ඕගොල්ලන්ව නැලෙව්වා කියලා ලබා ගන්න දේක ඕගොල්ලොත් මැරෙන අයනේ. ඕගොල්ලෝ රැකක්ක කියලා මට ලැබෙන දෙයක් නෑනේ. මමත් මැරෙන මිනිහෙක්නේ. මේක තේරුම් ගන්න. තේරුම් අරගෙන අර මහරහතන් වහන්සේලා ගල් ගුහාවකට වෙලා මහා හයියෙන් ගහිනවලු. කියනවලු චන්නා මේ කුටිකා සුඛා නිවාතා. මගේ කුටිය සෙවිලි කරලා තියෙන්නේ. වැස්ස. ඔබ රිසිසේ වහින්න. බලන්න මේ සින්දු වගේනේ. ආනකොටත් ඇඟේ පතේ හිරි gadu පිපෙනවා. වැස්ස. ඔබ රිසිසේ වහින්න මගේ කුටිය සෙවිලි කරලා තියෙන්නේ. මොකද්ද මේ කියන්නේ? ලෝකය. ඔබ රිසිසේ ඉන්න මාව කම්පා කරන්න ඔබට බෑ. මැරෙන මිනිස්සු මැරියන්, ලෙඩ වෙන මිනිස්සු ලෙඩ වෙයන්. මම මැරෙනවා නම් මාත් මැරෙන්න, ලෙඩ වෙනවා නම් ලෙඩ වෙන්න. කිසිම දෙයකින් අකම්පා සුඛ දුක්ඛේසු. සැපේ දුකේ කම්පා නොවි ඉන්න මට පුළුවන්. සමා නින්දා ප්‍රසංසේසු. නින්දාවෙත් ප්‍රශංසාවෙත් සමව හිත පීඨවන්න මට පුළුවන්. ලාභා ලාභේන ඒකට්ඨා යසාය සේන ඒකට්ඨා. ලාභයේදී අලාභයේදී යසසේදී අයසේදී එකම විදියට මට ඊට හැකි වැස්ස ඔබ ඇති තරම් වහින්න. හරි? වහන්න මේක ඇවිල්ලා පිටුතුනි මේ ඇත්තටම මේක හරි සනීපයි හරිද? මේක මම දන්නේ ඔබට මට සනීපයි. මේ ඇත්තටම මොනද? ඕගොල්ලෝ වැස්සක් කෙන වෙලාවට කන් වහගෙන අකුණක් ගැවුවාම බිත්ති බදාගෙන හූ කියලා දුවලා මොකද බය කෙලස් කියන්නේ ජීවිත බය මැරෙයිද දන්නේ නැහැ. සමහරු ජෙම්බෙක් දැක්කම හූ කියනවා. කැරපොත්තෙක් දැක්කම හූ කියනවා. පොළඟෙක් එහෙම පෑගුණොත් මැරෙනවා. ඔය කොච්චර කලාවලදී අපිට සත්තු සමහරක් දවසට ටෝච් එක ගහගෙන යනකොට පොළොංගු ටෝච් එකට පයින්නකොට අපි ටෝච් අතහැරලා තියෙනවා. පොළඟ ටෝච් එක කනකොට එහා පැත්තෙන් ගිහිල්ලා තියෙනවා. සමහර ගල්ලෙන් වල ඉඳලා තියෙන ওই ත්‍රිකුණාමල පැත්තේ වලා ඇවිල්ලා හයාමාට හතට පිට කහනවා ගල්ලෙනේ. පොඩි සාහිණ්ඩහන්සේ මට එක දවසක් කිව්වා ස්වාමීනි අලියෙක් වගේ සද්දයක් ඇහුණා. මම ටෝච් එක ගහුවා මට මුකුත් පේන්නේ නැහැ. මම බැලුවා මොකද කියලා බැරිදී අලිය ඇවිල්ලා ජනේලෙ හේත් වෙලා ටෝච් එක ගැහුවට පේන්නේ නැත්තේ ටෝච් එක වැදිලා තියෙන අලියාගේ ඇඟේ. ඔබට ඒ වගේ අත්දැකීමක් ආවොත් ඔබ භාවනා කරන්න තමුත්තේ ගම යන්න. අලි ඉන්නවනේ. ඔක්කොටම කලින් කියන අලි වැට ගහලාද තියෙන්නේ. අපි ඉතින් වඳින්න ඕනේ අලි එන්නේ එන්න බය නැතුව එන්න. මොකද මිනිස්සු බයයි. ඔය කැලෑවල වලදී එක එක සද්ද ඇහෙනවා. ඇහෙනවා පිටර කටහඬවල් ඇහෙනවා. මිනිස්සු ඒවට බයයි. හේතුව චන්නා මේ කුටිකා සුඛා නිවාතා කියන එක නෑ. මම ලෝක යථාර්ථය දැකපු කෙනෙක්ය. ප්‍රතිපදාව පුරලා නෑ. ඒකයි කතාව. පින්වත්නි මේ මම කොළඹ ඉද්දී මම මේ හැම පන්සල රෑ 9:00 10ට ඔය කොළඹ පැත්තේ මම ඇසුරු කරපු පන්සල වලට ගිහිල්ලා බලන්න. බෝ මළුවට ගිහිල්ලා රෑ 30 මම එක ධර්ම දේශනාවට ගියා. ඒ ස්වාමීන් වහන්සේ මට කිව්වා මේ ධම්මවිජය ස්වාමීන් වහන්සේ ඒ කාලේ අපි දන්නේ නෑ. හැබැයි මේ පන්සලට ඇවිල්ලා බෝ මළුවේ භාවනා කරලා තියෙනවා. උන්වහන්සේ දන්නවා මං එතනට ගියා කියලා. අද ඒ පන්සලටම ගිහලා මේ ලෝක යථාර්ථය කියලා දීලා. ඇයි? පින්වත්නි ගිහිල්ලා මේ ජීවිතය අවබෝධ කරගන්න. මේ අතහැරෙන දේවල් අතහැරෙනවා කියලා දැනගන්න. නැති වෙන දේවල් නැති වෙනවා කියලා දැනගන්න. එතකොට මේ ප්‍රතිපදාව ඔබ නිවැරදිව පිරුවොත් ඔබට මේ ලෝකේ අතහැරෙන්නේ නැහැ නේ මගේ පින්වතුනි.
ඔබ මේ ලෝකයට මොකටද කාරණා ටිකයි අවබෝධ කරගන්න තියෙන්නේ. 3යි. මේක අවබෝධ කරගන්න. 1 ඔබ ලෙඩ වෙනවා කියන එක. 2 ඔබ වයසට යනවා කියන එක. 3 ඔබ මැරෙනවා කියන එක. මරණ සති භික්කවේ භාවිතා බහුලී කතා අමතෝ ගදා අමත පරියෝසන. එයා නිවනට බැහැගත්තු කෙනෙක්, නිවනින් කෙලවර වෙන කෙනෙක්. බුද්ධ වචනය. පින්වතුනි, ඔබ වයසට යන බව තේරුම් ගත්තා නම් ඒක සත්‍යයක්. ඔබ ලෙඩ වෙන බව තේරුම් ගත්තා නම් ඒක සත්‍යයක්. ඔබ මැරෙන බව තේරුම් ගත්තා නම් අනිත් අයගේ ලෙඩවීම ඉස්සරහත් ඔබට ලැබෙන්නේ කමටහනක්. අනිත් අයගේ වයසට යෑම ඉස්සරහත් ඔබට ලැබෙන්නේ කමටහනක්. අනිත් අයගේ මරණය ඉස්සරහා ඔබට ලැබෙන්නේ කල්පනාවට කරුණක්. දැන් මම දකිනවා අපේ අක්කලා ඉස්සර අපේ අම්මට අපි කියන්නේ කොණ්ඩේ ඉදෙන්නේ නැති කෙනා කියලා. මොකද මේ අපේ අම්මයි කොණ්ඩේ ඉදුනේමනේ. තාත්තේ කොණ්ඩේ ඉදෙනකොට අම්මයි කොණ්ඩේ ඉදෙන්නේ. අපි ඊට අම්මත් කී හිටිය අම්මා මගේ කොණ්ඩේ නම් ඉදෙන්නේ. දැන් අනේ දැන් ඉදිලා පින්ගතුනි. දැන් දකින්නකොට ඉදිලා තනින් තන මං දැන් ආනවා අම්මා දැන් කොණ්ඩේ ඉදිලානේ. දැන් අම්මා කියනවා දැන් මං වයසයිනේ. දැන් මට පේනවා අක්කලගෙත් කෙස් ගහ ඉදීගෙන එනවා. මට පේන ඔවුන්ගේ කකුලේ නහරවල් ගෙට ගැහි එනවා. ඔවුන් මරණයට ලකුණු පෙන්නනවා. ඔවුන් ලෙඩවීමට ලකුණු පෙන්නමින් ඉන්නවා පින්වතුනි. ඔවුන් ඔළුව කැක්කුමයි කියලා ඔළුව අල්ලගෙන වැටිලා ඉන්නවා සමහරක් දවසට මං යනකොට. කකුල් කැක්කුමයි කියලා කකුල් අල්ලගෙන වැටිලා ඉන්නවා මං සමහරක් දවසට යනකොට. සමහරක් දවසට තනියම ගිහිල්ලා ගේ පතේ ඔපරේෂන් තියෙනකොට කරගෙන යනවා. ඔවුන් මරණයට මං ලකුණු පෙන්නනවා. ඒ හැම දෙයක් ඉස්සරහාම වෙන්දට අනේ අක්කේ අනේ අම්මේ අනේ කොහොමද කියලා කල්පනා කරපු අපි දැන් ඔවුන්ව දැක්ක ගමන් කියන්නේ කොහොමද ටික ටික මැරෙන්න යනවනේ. කොහොමද ලෙඩ වෙන්න යනවනේ. ජීවිත සත්‍ය තේරුම් ගත්තට පස්සේ අපිට මේ ලෝකේ අතහරින්න බැරි දෙයක් නැහැ පින්වතුනි. ජීවිත යථාර්ථය තේරුම් ගත්තට පස්සේ අපිට මේ ලෝකේ බැඳෙන්න තැනක් නැහැ පින්වතුනි. ඔබ මැරෙන වෙලාවේ අන්තිම චුතිසිත අනිත්‍යයි කියලා බලන්න නෙමෙයි. එහෙම කරන්න බෑ පින්වතුනි. චුතිසිත අනිත්‍යයි කියලා කොහොමද බලන්නේ? සමහර මට එහෙම කියලා. ඔබ මැරෙන මොහොතේ මේ කල්පනාව ඔබට උපදවා ගැනීමට හැකි නම් මොකක්ද? මේ මනුස්ස ජීවිතය නිමා වන්නේ යම්සේද මේ අධික වේදනා සහිතව නිමාවන ස්කන්ධ පහේ පැවැත්ම නැවත කිසිදු ලෝකයකට ගියත් ඒ ලෝක සියලු තැන්වලදීම මේ ආකාරයෙන් මස්තිර ලෙස විනාශ වෙනවා වියකෙනවා කියලා ඔබට දැනගන්න පුළුවන්. ඔබට පුළුවන් නම් ඒ අන්තිම තත්පර ගාන තුල දිව්‍ය ලෝක 6ත් බ්‍රහ්ම ලෝක රූපාවචර වශයෙන් පවතිනේවත් අරූපාවචර වශයෙන් පවතින 20ත් රූපාවචර දෙකම කවලම් කරාම මේ හැම දිව්‍ය තලයකම සිත පිහිටවලා ඒ සියලු දිව්‍ය ලෝකවල දිව්‍ය ආත්ම භාවයනොත් අනිත්‍යයි කියලා කල්පනා කරන්න ඔබට පුළුවන් ද බලන්න. පින්වතුනි ඕක බලන්න තියා දිව්‍ය ලෝකයි කියන්න පුළුවන් ද බලන්න පිළිවෙලින් යට තියෙන ඉඳන් එකකින් උඩට. බලන්න හිතට තට්ටු කරලා. ඔබ දන්නවද දිව්‍ය ලෝකය මොකද්ද කියලා? ඒක නම් ඔය යන්ත චුට්ට හරි දන්නවත් ඇති. හැබැයි ඒත් නෑ ඉතින් මට මාර විශ්වාසයක් තියෙනවා මේක අහන ඔබ 100ක් අහනවා නම් 99.9999999ක්ම මේක දන්නේ. ඒක නම් එහෙමත් බ්‍රහ්ම ලෝක 20 කියන්න දන්නවද බලන්න යටි ඉඳන් උඩට. ඒක නම් 100%ක්ම දන්නේ නෑ. ඇයි? දන්නේ. එතකොට කොහොමද ඒවා බ්‍රහ්ම පාරිසජ්‍ය අප්පයි කොයිදානේ බ්‍රහ්ම පුරෝහිතය සුබ කින්නේ අප්පමාන සුබ අපේ අප්පමාන සුබ කියන්නේ මොකද්ද? ඒ ආත්ම භාවයන්ගේ ආයුෂ ප්‍රමාණය දැනගන්න ඒවා මේ කියලා තියෙන සබ්ජෙක්ට් එකක් විදියට ඔලුවට දාගෙන ප්‍රගති වාර්තාවේ තියාගෙන ලකුණු පෙන්නන්න නෙමෙයි. දැන් අපි සුබ කින්නේ ආයුෂ දැනගත්තට පස්සේ අපිට තේරෙනවනේ දෙයනේ මෙච්චර කාලයක් ජීවත් වෙලා එතනින් අපිට චුත වෙන්න වෙනවා කියලා. එතකොට ඒ වගේ හිත පිහිටන්නේ. ඒකට කියලා තියෙන්නේ. සමහර විටංගින ඕකේ මොකටද ආයුෂ? ඕකේ මොකටද ආයුෂ? මේ ආයුෂය කිව්වේ පොත පුරව ගන්න නෙමෙයි. හිත පුරව ගන්න. දිව්‍ය ලෝකයේ ආයුෂය මෙච්චරයි නම් චාතු මහා රාජිකේ ආයුෂය මෙච්චරයි නම් තාව තින්සේ ආයුෂය මෙච්චරයි නම් තුසිතේ ආයුෂය මෙච්චරයි නම්
නිම්මාන රති ආයුෂය මෙච්චරයි නම් පරිනිම්මිත වසවර්තී ආයුෂය මෙච්චරයි නම් යාමේ ආයුෂ මෙච්චරයි නම් අනේ දෙයනේ ඒ යම් තැනක ඉපදුනත් මා මේ මැරෙන විදිහට මට මේ ජීවිතය අතහරින්න වෙනව නේද කියලා කල්පනාවක් ඇති කරගන්න. හරිද? පියද එක්තරා විදිහකට මේවා කියලා වැඩකුත් නැහැ. ඇත්ත කතාව. මොකද මං කැමති මේ හැමදේම පැය ධර්ම දේශනානේ වෙන්නේ. ඔයගොල්ලෝ බලාගෙන ඉතින් මං සාමාන්‍ය විනාඩි 50ක් යනකොට දේශනාව නවත්තනවා. ඒකට හේතුව තමයි මිනිස්සුන්ට පැයක දේශනාවක් වැඩි. මිනිස්සු පුරුදු වෙලා තියෙන පැයේ දේශනාවලට මං ඊට වඩා සත්තකින්ම කැමති පොඩි ක්ලිප්ස්. ඒ කියන්නේ එක කාරණාවක් මං කැමති ඒකට. දවසට එක කාරණාවක් මිනිස්සුගේ ඔළුවට දාන්න පුළුවන් නම් මම ඒකට කැමතියි. හැබැයි මිනිස්සු පුරුදු වෙලා තියෙන පැයේ දේශනාවට. එසා මා ඉතින් මෙතනට ඇවිල්ලා පැයක් ධර්ම කාරණාවක් කියලා ගියාට ඔබ අවසානයේදී මේකට සාදු කියලා අනුමෝදන්ව අතහරිනවා විතරයි. නමුත් ඔබට දැන් ඔයගොල්ලෝ උදාහරණයක් දැන් මම මේ කියපු බණ ටික තියෙනවනේ. මේ බණ කිවරුණාට පස්සේ විනාඩි 5කින් දාගෙන මේ බණ කිවර වෙනවා. පොතක් අරන් මතකින් ලියන්න බලන්න ධම්මවිජය සයන්හස මොනවද කිව්වේ කියලා. එකත් පැත්තකට දාන්න. මේ මතකෙන් ලියන්න බලන්න කියලා කියන්න කලින් කියපු ධර්ම කාරණා මොකද්ද කියලා කල්පනා කරලා බලන්න. මොකද්ද මම කිව්වේ? හිත පිටවන්න ඕනේද මොකක්ද එකක් නම් කිව්වා. කොහේද? කීකේ හිටියේ මගේ පිංගුතුනි මේ ජීවිතේ මැරෙන වෙලාවේ ඒකයි කීකේ හිටියේ බලන්න ඕලනේ මතක නැති හැටි මේක තමයි යත් ඉතින් පොඩි උත්සාහයක් ගන්න මේක ලේසි නෑ මට තේරෙනවා හරිද ඒකයි මේ කරුණාවෙන් පොඩි උත්සාහයක් ගන්න කීකේ හිටියේ මේ ජීවිතේ මැරෙන වෙලාවේ ලෙඩ ඇඳේ ඉඳලා මේ ස්කන්ධය යම්සේද මේ මනුස්ස ජීවිතෙන් නිරුද්ධ වෙන්නේ ඒසේම ඒ ලෙසම දිව්‍ය ලෝකවල ඉපදුනත් අපේ ස්කන්ධ ටික නිරුද්ධ වෙනව නම් බ්‍රහ්ම ලෝකවල ඉපදුනත් අපේ ස්කන්ධ ටික නිරුද්ධ වෙනව නම් දෙයයනේ මා නැවත පාදාන වශයෙන් මේ ලෝකෙට බැඳී ගිහිල්ලා කොහි උපදින්නද ජීවිතේ සංස්කාර මුළු පිඩ ඔය විදිය කල්පනාවක් ඔබට කල්පනා කරන්නට පුළුවන් නම් මරණාසන්න මොහොතට වැටිලා ඔබට පින්වත්නි ජීවිතේ නොහිතපු දිනුමක් ලබන්න පුළුවන්කම තියෙනවා. ඒ නොහිතපු දිනුම ලබා ගන්නට ලේසි නෑ. ඒ වෙලාවේ මේ කල්පනාවේ එන්ඩෝනේ වේට් එකකින් ගේන් එකක් එක්ක මිසක් අනේ ඉතින් කොයි ඉපදුනත් වැඩක් නෑනේ. එහෙම එකක් බෑ. නිකන් මරණ වෙලාවේ ආදිවි ලෝකත් අනිත්‍යයි බ්‍රහ්මනෝ එහෙම වුණොත් ආයෙ උපදිනවා ගිහිල්ලා. අනේ දිව්‍ය ලෝකෙත් අනිත්‍යයි බ්‍රහ්ම ලෝකෙත් අනිත්‍යයි. එහෙම වුණොත් උපදින එහෙම වුණොත් ආයෙ උපදිනවා. එහෙම වුණොත් ආයෙ උපදිනවා. මොකද මදි කැප්චර් වෙන ඩීටේල්ස් ප්‍රමාණය මදි. හරි පොඩි පික්චර් නොයිසස් පවා ග්‍රහණය වෙන ඉතා ප්‍රබල කැමරාවක් වගේ මේ සංසාර වෘත්තයේ පොඩි තැන් පවා ටග්ගල් අල්ලගන්න පුළුවන් ප්‍රබල හිතක් ඔබ තුල තිබ්බොත් අන්න මේ ගාථාවේ සිහිපත් කරනවා පරිහානාය කියලා එකක් අබබ්බෝ පරිහානාය. එයා පිරිහෙන්නේ. මරණ වෙලාවේ පිරිහෙන්නෙත් නෑ. මැරිලා ගිහිල්ලා යම් තැනක ඉපදුනොත් එතන පිරිහීමකටපත් වෙන්නෙත් නෑ. එයා නිබ්බානස්ස සම්ති. එයා නිවනට යනවා. ඒක කියලා තියෙනුනේ සෝතානුදත කියන සූත්‍රය. මේ ජීවිතේ යම් කිසි කෙනෙක් පිළිවෙත් පුරලා සිහිය පිහිටවාගෙන මැරුණොත් ඊළඟ ජීවිතේ නිවන් නොදැක්කත් මේ ජීවිතේ නිවන් නොදැක්කත් ඊළඟ ජීවිතේ නිවන් දකින්න පුළුවන් තැනක උපදිනවා. දිව්‍ය ලෝකෙ ඉපදුනොත් සෝතානුදත බණපද ඇහෙනකොට ඒ පැත්තට ඇදිලා යනවා. ඇදිලා ගියේ නැත්තම් ළඟ පිළිවෙත් පුරපු ඥාතියෙක් හරි කවුරු හරි කෙනෙක් දෙවි කෙනෙක් වෙලා ඉන්නවනේ මෙහෙට එනවා මොකද ඔය කරන්නේ කොළුවේ මෙන්න මෙහෙන බණ අහන්නේ යන් කියලා එකයි යනවා. ඒ තැනටපත් වෙන්න පුළුවන් ඔබට ඔබ ජීවිතය අවබෝධ කරගත් කෙනෙක් බවට පත් වුණොත්. එනිසා අප්‍රමාදීව ලෝකයට ප්‍රමාද වෙන්නේ නැතුව එරබුදු මල් වලට කෙලහලන හිවල්ලු වගේ වෙන්නේ නැතුව මේ කතාව සත්‍යක් මිසක් මූසල කතාවක් නෙවෙයි කියන එක දැනගෙන
අනිත්‍ය භාවයෙන් යුක්ත දේවල් අනිත්‍යයි කියලා දැන දැකගෙන අපි වයසට යන බව කල්පනා කරමින්, අපි ලෙඩ වෙන බව කල්පනා කරමින්, අපි මරණයටපත් වෙන බව කල්පනා කරමින් ලෝකෙට අභියෝග කරන්න ඇති තරම් වහින්ද කුටිය සෙවිලි කරලා තියෙන්නේ. ලෝකයා ඔබ ඕන දෙයක් කරන්න මා මට රැකවරණයක් දාගෙන තියෙන්නේ. මතක තියාගන්න ගාථා පාඨය. චන්නා මේ කුටිකා සුඛා නිවාතා. මම මගේ කුටිය සෙවිලි කරලා තියෙන්නේ. වැස්සෝ බැති තරම් වහින්න. ඔක් ගහගන්න ගෙදර කොයි හරි. සබ්බම් පහයි ගමනියන් කියන බෝඩ් එක යටින් ගහගන්න. වැස්ස ඔබ ඇති තරම් වහින්න. මා මගේ කුටිය සෙවිලි කරලා තියෙන්නේ. බයින් අය බයින්ද, හොඳ කියන අය කියන්න, ලැබෙන ලාභ ලැබෙන්න, ලැබෙන අලාභ ලැබෙන්න, ලැබෙන සැප ලැබෙන්න, ලැබෙන දුක ලැබෙන්න, ලැබෙන ඕන දෙයක් ලැබෙන්න මාගේ කුටිය සෙවිලි කර ඇත. ගහගන්න. මොකද්ද? වැස්සෝ බැති තරම් වහින්න. මගේ කුටිය සෙවිලි කරලා තියෙන්නේ. ඇත. මගේ කුටිය සෙවිලි කර ඇත. ඒ බව මතක තියාගෙන අප්‍රමාදයට පත්වෙන ප්‍රතිපදාවේ හැසිරී නිවන් මඟ පරිපූර්ණ කරගන්න ඔබට මේ දේශනාව පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව අවසන් කරනවා. පිළිගන්නේ අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙකුට ශ්‍රවණීය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ දායකත්වයෙන් ගෙන කටයුතු කරන බව දක්වලා තිබ්බා. බද්දේගම ප්‍රීති නිවසේ පදිංචි කුසුමලතා විතානාච්චි මෑණියන් සහ දුවා දරුවන් දේදීවරු බෑනාවරුන් විසින් බද්දේගම් ප්‍රීති නිවසේ පදිංචිව සිට දිවයිනටම සාමවිනිසුරු ඉඩම් හිමි වැවිලිකරු කේ වීරසිංහ පියාණන් අවුරුදු 98ක් ආයු වළඳා පරලෝ සැපත් වී වසරක් සපිරෙන පැවැත්වෙන මේ ධර්ම දේශනාව එතුමන්ට උතුම් නිර්වාණී අවබෝධ වීම පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම කොරෝනා ඕදරින් අපවත් විවදාල ආචාර්ය බද්දේගම සමිත ස්වාමීන් වහන්සේට සතර වර්ගයේම ඥාතීන්ට උතුම් නිර්වාණය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ගෞරවනීය දේශකයන්න් වහන්සේට අසල්වැසි ගම්වාසී රටවාසී ලෝවාසී සියලු සත්වයා සෝපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් දේශනාව සිදු කරපු බව දක්වලා තියෙනවා. ප්‍රාර්ථනා කළ පරිදි උතුම් නිර්වාණය සෝසේම සාක්ෂාත් කර ගන්නට නමින් මියගේ ඥාතීන් මෙපින් අනුමෝදන් කර ගනිත්වා. උතුම් නිවනින් සුවසේම නිවීමට මේ කුසල් පාරමී වේවා, පාරමී ශක්තියක්, පාරමී දහමක් වේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කර ගන්න. ඒ වගේම ධර්ම දේශනාව සහ සංවිධානය කළ දායකත්වයේ දරූ සියලු දෙනාට සාදු හිතකින් අනුමෝදන් වූ සියලු දෙනාට ශ්‍රවණීය කළ ඔබ සියලු දෙනාට දවපකාර කළ සියලු දෙනාට පතන බෝධියකින් නිර්වාණය වන්නට මේ කුසල් පාරමී වේවා, පාරමී ශක්තියක්, පාරමී දහමක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙවියෝ මෙපින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සෙනසෙත්වා. දෙවියන්ද පතන බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවීමට මේ කුසල් පාරමී කරගනිත්වා. පාරමී ශක්තියින් පාරමී දම් පිරේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙවියන්ට පින් අනුමෝදන් කරමින් දේශනාව අවසන් කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. රාගක්ඛයෝ නිබ්බානං